පාසල් නම් භාගයයි මාසයකට වඩා රිදි සෝතයි. අද 2021 ජූනි 1 අඟහරුවාදා සිරස්තල සංචරණ සීමා මැද අදත් කොළඹට රථ ගඟක් රීති කැඩු 1047ක් අත්අඩංගුවට තරු හෝටලේ පාටි දෙමු තවත් 6ක් කොටුවේ දිනක් තුළ වැඩිම කොවිඩ් එන්නත් කරණය ඊයේ ස්පුට්නික් දෙවන මාත්‍රාවක් අනවශ්‍ය බවට මතයක් එක ඩෝස් එකක් හෝ ප්‍රමාණවත් වෙනවා මේක නතර වීම සඳහා. එක්ස්ප්‍රස් පර්ල් කපිතාන් ඇතුළු තිදෙනෙකුට මෙරටින් පිටවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්. ගින්න පාලනය කළ පසු ගැලුම්කාර සමාගම මුල්වරට නැවට ගොඩවේ. කොළඹ නගරයේ ඉපැරණි ගොඩනැගිලි සංවර්ධනය කිරීමේදී 51ක කොටස් රජයට 149ක් අපි කොටස් වෙළඳ පොළට යොමු කරනවා. ඩීඑස් විදුහලේ සංවර්ධන යෝජනාව ආදිසිසු විරෝධය නිසා නවතී. කාබනික පොහොර ආනයනයට කැබිනට් අනුමැතිය. කාබනික පොහොර ගෙන්නා ගැනීමට බලාපොරොත්තු වෙන රසායනික පොහොර හිඟෙන් කැප්පැටිකුල අර්තාපල් ගොවියන් කැළඹේ. මුහුණේ තෙල් ගතියට ලීව ආයුෂ් ඇලෝවේරා ෆේස් වොෂ්. From Ada Derana, this is Ada Derana Prime Time with Naomi Fernando and Dilipa Hinayaka. Live from Studio 24 in Colombo. අයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය හද දෙරණ 6:55 සමගින්. දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති අඛණ්ඩ සංචරණ සීමා දැඩි කර තිබුණද ඊයේ මෙන්ම අදත් රථවාහන විශාල සංඛ්‍යාවක් කොළඹට පැමිණෙන ආකාරය දක්නට ලැබුණා. නිරෝධායන රීති කඩ කිරීම සම්බන්ධයෙන් ගත වූ පැය 24 තුළ 1047 දෙනෙකු අත්අඩංගුවට ගෙනුනේ කොවිඩ් වසංගතයේ ආරම්භයේ සිට මෙතෙක් අත්අඩංගුවටගත් වැඩිම පිරිස ලෙස සටහන් කරමින්. The big story. දිවයින පුරා අඛණ්ඩ සංචලන සීමා දැඩිව ක්‍රියාත්මක කර ඇති වාතාවරණයක ඊයේ මෙන්ම අදත් රථවාහන විශාල සංඛ්‍යාවක් කොළඹට පැමිණෙන ආකාරය දක්නට ලැබුණා. කොළඹට ඇතුළු වන ප්‍රධාන පිවිසුම් වල අද උදෑසන තත්ත්වයයි. ඒ හේතුවෙන් බොහෝ ස්ථානවල දක්නට ලැබුණේ දැඩි මාර්ග තදබදයක්. මේ පොලිස්පතිතුමා පොලිසියට මේ පොලිසිය නිලධාරීන් නිකුත් කරන මේ උපදෙස් දෙතියෙදි ඔයාට මේක අරගෙන යන්න බෑ. පැහැදිලිද ඔයාට මේක ලැබුණේ කොහෙන්ද කියලා මම පරීක්ෂණයක් කරනවා ඊට පස්සේ. විශේෂයෙන්ම අපි ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටිනවා අත්‍යවශ්‍ය සේවාවලට අයත් ආයතනවල ප්‍රධානීන් විසින් ලිපි නිකුත් කළ යුත්තේ එම දිනට ඔහුගේ සේවය අවශ්‍ය නම් පමණයි. අද දිනේදී විශේෂ වැඩපිළිවෙලක් යොදා තිබෙනවා. එවැනි ලිපි ඉලෙක්ට්‍රොනිකව ඡායාරූප ලබාගෙන සත්‍ය වශයෙන් මෙම පුද්ගලයා එම ස්ථානීය රාජකාරියට කැඳවා තිබෙනවද? මෙම ස්ථානීය රාජකාරී කරනවාද යන්න පිළිබඳව අද දින විශේෂ කණ්ඩායම් යොදවා අහඹු ලෙස විමර්ශන සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. යම් ආයතන ප්‍රධානියෙක් ඔහුගේ සේවය අවශ්‍ය නොමැති අවස්ථාවක ලිපියක් නිකුත් කරලා තියෙනවා නම් එම ආයතන ප්‍රධානීන්ට එරෙහිවත් අදාළ පුද්ගලයාට එරෙහිවත් කූට ලේඛන සකස් කිරීම සහ නිරෝධායන ක්‍රියාවලියට පටහැනි ක්‍රියාවක් කිරීමට අනුබල දීම සම්බන්ධයෙන් අධිකරණයේදී නඩු පැවරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අත්‍යවශ්‍ය සේවා සඳහා අවම කාර්ය මණ්ඩලයක් ආයතන වෙත කැඳවා ගැනීමට කටයුතු කරන ලෙස ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කරන බව රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පවසනවා. මේ අතර පසුගිය 30 වනදා මධ්‍යම රාත්‍රියේ කොළඹ තරුපහි හෝටලයකදී නිරෝධායන රීතීන් උල්ලංඝනය කරමින්
ප්‍රවීන් රූපලාවන්‍ය ශිල්පී චන්දිමා ජයසිංහ මහතාගේ උපන්දින සාදයට සහභාගී වූ තවත් පුද්ගලින් 6 දෙනෙකු කොටුව පොලිසිය විසින් අද අත්අඩංගුවට ගනු ලැබුවා. ඊයේ දින මෙම සිදුවීමට අදාළව සාදය සංවිධානය කළ චන්දිමා ජයසිංහ සහ නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි අත්අඩංගුවට ගත් අතර මෙවර විට ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති මුළු පුද්ගලින් සංඛ්‍යාව 8ක්. සංචලන සීමා ක්‍රියාත්මක වූද ඊයේ රාත්‍රියේ දැරණියගල නගරයේ වෙළඳසැල් විවෘතව පවතින අයුරු අප වාර්තාකරුවෙකුගේ කැමරා කාචුවේ සටහන්ව තිබුණේ මේ ආකාරයෙන්. මේ අතර නිරෝධායන රීතීන් උල්ලංඝනය කරමින් යාපනය අරුසඩි ප්‍රදේශයේ පැවැත් වූ උපන්දින සාදයක් පොලිසිය විසින් ඊයේ රාත්‍රියේ වටලා ඇති අතර එහිදී පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවටගෙන පසුව ඔවුන් ලබන 7 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ගත වූ පැය 24ක කාලය තුළ නිරෝධායන රීතීන් කඩකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාව 1047ක්. එය COVID-19 වසංගතයේ ආරම්භයේ සිට මේ දක්වා දිනක් තුර අත්අඩංගුවටගත් වැඩිම පුද්ගලයන් සංඛ්‍යාවයි. එමෙන්ම අද දිනේදීද සංචලන සීමා සහ නිරෝධායන රීතීන් කඩ කරන්නන් සොයා මෙහෙයුම් සිදු කෙරුණා. මේ අතර සංචලන සීමා ක්‍රියාත්මක වන කාලය තුළ දෙවැනි පුරා පිහිටි සියලු සුරාබදු බලපත්‍රවලත් ස්ථාන මුද්‍රා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. තොග වෙළඳාම සඳහා පසුගිය දින දෙකෙහි විවෘතව තැබූ දෙවැනි පුරා පිහිටි විශේෂිතාර්ථක මධ්‍යස්ථාන බොහෝමයක් අද සහ හෙට යන දෙදින තුළ වසා තැබීමට රජය තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් අද උදෑසනද වෙළඳුන් පිරිසක් පෑලියගොඩ මැනින් වෙළඳ සංකීර්ණය වෙත පැමිණ තිබුණා. ඇයි අද ඔයගොල්ලෝ ආවේ? දැන් මාධ්‍ය ඔස්සේනුත් කිව්වනේ මේක වහනවා කියලා අදයි හෙටයි. නෑ ඒතුලේ කිව්වනේ කට්ටිය ඔක්කොම එකතු වෙලා ඒකනේ. තුමාලා බඩු ටික ලොරියක් ගෙනල්ලා පටවගෙන අරගෙන ගිහින් ගමකට ගිහිල්ලා විකුණ ගන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. පසුව පොලිසිය වෙළඳ සංකීර්ණය තුළ ගබඩා කර තිබූ එළවලු තොග පිටතට ගැනීමට පමණක් වෙළඳුන්ට අවසර ලබා දුන්නා. නමුත් ඇතැම් වෙළඳුන් වෙළඳ සංකීර්ණයෙන් පිටත සිය එළවලු අලෙවි කළා. මේ අතර වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ පස්වරුවේ මේගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. 3 වෙනිදා සහ 4 වෙනිදා දින දෙක තුලත් නියම කරලා තියෙනවා මේ ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තියන්න. කැබිනට් මණ්ඩලයේදී සඳහන් කළ සමහර ප්‍රදේශවල කෙසෙල් සහ පළතුරු අලෙවි වෙන්නේ නැහැ. කිරිකරු ජනාධිපතිතුමා නියම කළා. කවුරු හරි මිලදී ගන්න කෙනෙක් එන්නේ නැත්නම් ඒ ටික ගිහිල්ලා වෙන රජය මගින් මිලදී ගැනීම කරලි වෙන්නේ ගොවියන්ට මුදල් දෙන ලෙස. මේ අතර වෙළඳ අමාත්‍යවරයා අද උදෑසන පිටකොටුව 4 වන සහ 5 වන හරස් වීදිවල තොග වෙළඳසැල් ආශ්‍රිතවද නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. සංචලන සීමා ක්‍රියාත්මක වුවද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වැඩිම ප්‍රමාණයක් බෙදා හැරීමේ කේන්ද්‍රස්ථානය වන පිටකොටුව 4 වන සහ 5 වන හරස් වීදිවල තොග වෙළඳසැල් අඛණ්ඩව විවෘත කර තැබීමට කොවිඩ් කාර්යසාධන බලකාය තීරණය කර තිබෙනවා. එය අනුව පිටකොටුවේ 4 වන සහ 5 වන හරස් වීදිවල තොග වෙළඳසැල් සාමාන්‍ය පාරිභෝගිකයින් සඳහා විවෘත නොවුවද ජංගම වෙළඳුන්ට එම වෙළඳසැල් තුලින් එළවලු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදීගෙන බෙදා හැරීම සිදු කළ හැකියි. මේ අතර සමෘද්ධිලාභීන් අඩු ආදායම් ලාභීන් සහ කොවිඩ් වසංගතයේ හේතුවෙන් ආදායම් අහිමි වූවන් සඳහා රජය මගින් රුපියල් 5000 දීමනාව ලබා දීම හෙට සිට ආරම්භ වීමට නියමිතයි. මේ රුපියල් 5000 දීමනාව ලබා දීමේදී ජනතාව ඒක රාශී කරලා එක තැනකට දෙන්න. හැබැයි මේ අවස්ථාවේ අපිට ඒ කටයුත්ත කරන්න බෑ. ඒ හින්දා අපි නිලධාරීන්ට මේ නිදහස ලබා දීලා තියෙනවා. Tamanට හැකි ඉක්මනින් මේ මුදල ලබා දෙන්න. ඒකයි මම කිව්වේ මේක දින අපිට සතියක් කහමාරක් දෙකක් අතර කාලයක් ගත වේවි. කටුනායක මත්තල සහ රත්මලාන ගුවන්තොටුපළ අද යළි මෙරට පැමිණෙන පිරිස් වෙත විවෘත කළා. ඒ අනුව මගින් 53 දෙනෙකු රැගත් කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අද අලුයම 2:15ට පමණ දෝහා සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ළඟා වී තිබුණා. එහි සිටි මගින්ගෙන් 9 දෙනෙකු විදේශිකයින් වන අතර සෙසු පිරිස ශ්‍රී ලාංකිකයන්. එමෙන්ම කටාර් රාජ්‍යයේ සිට පැමිණි තවත් ගුවන් යානයක් අද පෙරවරු 9:30ට පමණ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළට ළඟා වුණා. එම ගුවන් යානයෙන් මෙරට පැමිණියේ නෞකා කාර්ය මණ්ඩලවල සේවයේ නියුතු විදේශිකයින් 116 දෙනෙක්. කෙසේ වෙතත් ගුවන්තොටුපළ විවෘත කෙරුණද සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙරටට පැමිණෙන සියලු දෙනා දින 14ක් නිරෝධායන වීම අනිවාර්ය කර තිබෙනවා. කෙසේ වෙතත් වියට්නාමයේ සහ ඉන්දියාවේ සිට පැමිණෙන පුද්ගලයින්ට මෙරටට ඇතුළු වීමට අවසර හිමිවන්නේ නැහැ. ශ්‍රී ලංකාවෙන් මේ දක්වා වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1,88,000 ඉක්මවා තිබෙනවා. ඒ අතරින් 50%කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබෙන්නේ ගෙවුණු මැයි මාසයේදී. ඊයේ දිනේ තුල ආසාදිතයන් වාර්තා වීම අතින් ශ්‍රී ලංකාව ලොව රටවල් අතර 20 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. COVID-19 ආසාදිතව තවත් පුද්ගලයන් 43 දෙනෙකු මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළා. මෙම මරණ සිදුව ඇත්තේ පසුගිය මැයි 20 වනදා සිට ඊයේ දිනේ දක්වා අතර කාලයේදී.
ඒ අතරින් 7 දෙනෙකු නිවසේදී මිය ගොස් ඇති අතර තවත් 7 දෙනෙකු රෝහල්ගත කරන අවස්ථාවේදී මිය ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1984 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID-19 ආසාදිතයින් 2912 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනාගත් අතර දිස්ත්‍රික්ක 25න්ම ආසාදිතයින් වාර්තා වුණා. කොළඹින් 490ක්, ගම්පහින් 322ක්, මහනුවරින් 261ක්, කඩුතරින් 260ක්, මඩකල්පුවෙන් 150ක්, යාපනයෙන් 149ක්, කුරුණෑගලින් 145ක් ලෙස ආසාදිතයන් වාර්තා වූ අතර තවත් දිස්ත්‍රික්ක 18කින් ආසාදිතයින් 1105 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ලොව පුරා කොවිඩ් දත්ත යාවත්කාලින කරන වර්ල්ඩෝමීටර් වෙබ් අඩවියේ දත්තවලට අනුව ඊයේ දිනේ කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම අතින් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් හා පරිපාලන ඒකක 222ක් අතරින් 20 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. එමෙන්ම ඊයේ දිනේ කොවිඩ් මරණ වාර්තා වීම අතින් ශ්‍රී ලංකාව පසුවන්නේ එම ලයිස්තුවේ 24 වන ස්ථානයේ. මේ වෙනකොට ඔබ දන්නවා ඇති මේ රටේ සක්‍රීය රෝගීන් සංඛ්‍යාව 33140ක් අපිට ලැබිලා තියෙන වාර්තා අනුව. ඒතර මේ 33140න් මේ වෙනකොට 17502ක් ප්‍රතිකාර ලැබෙමින් පවතිනවා රාජ්‍ය අංශය. ඒ වගේම පෞද්ගලික අංශයේ ආරක්ෂක අංශවලත් එකතුවෙන් ප්‍රතිකාර ලබන මධ්‍යස්ථානවල ඉන්නවා ආසන්න වශයෙන් 6800ක්. එතකොට මේ දෙකේ එකතුව ගත්තාම සක්‍රීය රෝගීන් සංඛ්‍යාවත් අතර පරතරයේ තියෙනවා රෝගීන් 8000ක්. ඒතර මේ රෝගීන් 8000 පැහැදිලිවම ප්‍රතිකාරාංශවල නෙවෙයි නම් ඉන්නේ. ඔවුන් ඉන්නේ බාහිර පරිසරයේ. මේ රට වහගෙන තියාගෙන හිටියට කිසිම ප්‍රයෝජනයක් නැහැ. අක්‍රීය රෝගීන් 8000ක් එළිය තියාගෙන අපි කොහොමද මේ ප්‍රශ්න විසඳන්නේ? ඔබට පේනවා ඇති මේ ප්‍රස්තාරේ. මේ ප්‍රස්තාරේ අපි කොයිතරම් දුරට ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවද කියන එක මේ දින 4 තුලදී. මේ තත්වයෙන් ඉදිරියට ගියොත් අපිට මේ රෝගීන් සංඛ්‍යාව වළක්වා ගැනීමට නැත්නම් අඩු කර ගැනීමට හැකියාවක් ඉන්නේ නැහැ. අද තවත් ආසාදිතයින් 1989 දෙනෙකු අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1,88,353 දෙනෙකු දක්වා ඉහළ ගියා. ඉන් 1,53,371 දෙනෙකු ප්‍රතිකාර සහ නිරෝධන කාල සීමාව අවසන් කර ඇති අතර තවදුරටත් සක්‍රිය ආසාදිතයන් සංඛ්‍යාව 334,908ක්. කොවිඩ් මර්ධන එන්නත් කරන යටතේ පුද්ගලයන් 84,565 දෙනෙකුට සයිනෝෆාම්, ස්පුට්නික් V සහ කොවිෂීල්ඩ් මාත්‍රා ඊයේ ලබා දී ඇති අතර දිනක් තුන ලබා දුන් වැඩිම එන්නත් මාත්‍රා සංඛ්‍යාව මෙයයි. ඒ අතරින් සයිනෝෆාම් පළමු මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව 72,887ක්. සයිනෝෆාම් එන්නත බංගලදේශයෙන් $10කට ලබා ගන්න. ශ්‍රී ලංකාවට $15කට තමයි ලබා ගන්න කටයුතු කරලා තියෙන්නේ. මේ චීන තානාධිපති කාර්යාලය මේට පිළිතුරක් ලබා දෙනවා. ඔක්කොටම දෙන්නේ එක මිලකට කියලා. චීනයේ යටත් විජිත ලේකම් කාර්යාලයක්ද අපේ රටේ තියෙන්නේ කියලා. විශේෂයෙන්ම නිෂ්පාදනය කරන්නේ චීනය නිසා ඔවුන්ට අයිතියක් තියෙනවා ඒ සම්බන්ධව කතා කරන්න. දෙවැනි කරුණ තමයි එන්නත ගණනට තියෙන්නේ $18 ඉඳන් 40 දක්වා විවිධ රටවල් විවිධාකාරයෙන් නිෂ්පාදකයාත් එක්ක තියෙන සාකච්ඡාවන් අනුව තමයි ඔවුන් තීරණ කරන්නේ. චීනය තානාපති කාර්යාලයෙන් ප්‍රකාශයක් නිකුත් කරාම ලංකාව චීන යටත් විත්‍යයක්ද කියන ප්‍රශ්නේ මතු කරනවා නම් ඇත්තෙන්ම මේ ප්‍රශ්නෙට ලංකාවට උත්තරයක් දෙන්න බෑ. චීනයේ ලංකාවට දුන්න මිල $15ද නැත්තම් ඊට අඩු මිලකට දීලා ලංකාවේ දූෂණයක් කරා වැඩි මිලක් දක්වලා තියෙනවද? බංගලිදේශයට ඇත්තටම දෙන්නේ කීයටද? මේ කතාව ඇත්තද බොරුද කියලා ලංකාවේ ආණ්ඩුවට ප්‍රකාශයක් කරන්න බෑ. ඒ කළ හැක්කේ චීන ආණ්ඩුවට පමණමයි. මේ අතර ස්පුට්නික් V එන්නතේ පළමු මාත්‍රාව ඊයේ 10,157 දෙනෙකුට ලබා දුන් බව වසංගතුරක විද්‍යාවකගේ සඳහන් කළා. ස්පුට්නික් V එන්නතේ පළමු මාත්‍රාව ලබා ගැනීමේදී ඊට කැමැත්ත ප්‍රකාශ කිරීමේ පත්‍රයේහි පළමු මාත්‍රාව පමණක් වූද ලබා ගැනීමට කැමැත්ත පළ කරන බවට සඳහන් මුද්‍රාවක් තැබීම මේ වන විට මතභේදයට තුඩු දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විමසා සිටියා. ඊයේ මහනුවර ප්‍රදේශයේ ලබා දුන්න රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V වැක්සීනය මෙහිදී ලබා දීලා තිබ්බා. මේ උන්ට ලබා දීපු එක තිබ්බා එක් වැක්සින් මාත්‍රාවක් පමණක් ලබා ගැනීම ප්‍රමාණවත් කියලා. මේකේ සඳහන් කරලා තියෙනවා මේකට එක්ස්පර්ට් කමිටි එකක් දැම්මා. ඒ කමිටි එකේ ඉන්නවා ඩොක්ටර් එස්.එම්. ආනෝල්ඩ් චෙයාමන් හැටියට සභාපති හැටියට ඩොක්ටර් නිලික ගුණවර්ධන, ඩොක්ටර් හසිත තිසේරා, ප්‍රොෆෙසර් නිලිකා මලවිගේ හා ඩොක්ටර් දසනායක කන්සල්ටන්ට් ඉමුනොලොජිස්ට් මෙම්බර් මේ කට්ටියගෙන් සතුම්ලත් කණ්ඩායමක් එක්ක මේ සම්බන්ධව තීන්දුවක් අරගත්තා. මේ රටක තියෙන තත්ත්වයන් අනුව ස්පුට්නික් එක ඩෝස් එකක් හෝ මේ මොහොතේ ප්‍රමාණවත් වෙනවා මේක විවෘත වීම නතර කිරීම සඳහා. ඒ අනුව තමයි මේ තීන්දුව අරගෙන ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරේ. ස්පුට්නික් V මාත්‍රා 65,000ක් දැනට ශ්‍රී ලංකාවට ලැබී ඇති අතර ඉන් මුල් මාත්‍රා 15,000ක් ලැබුණේ රුසියානු රජයෙන් ප්‍රදානයක් ලෙසයි.
සෙසු මාත්‍රා 50,000 රජය විසින් මිලදී ගනු ලැබුවා. ඊයේ දිනේ වන විට ස්පුට්නික් V පළමු මාත්‍රාව ලැබූ මෙරට සමස්ත පුද්ගලයන් ගණන 26821ක්. ස්පුට්නික් ලයිට් නමින් තනි මාත්‍රාව සහිත එන්නතක් හඳුන්වා දීමට ගැමීලියා ආයතනය පියවරගෙන ඇති අතර කොවිඩ් වෛරසයට එරෙහිව එහි ඵලදායීතාව 79.4ක්. ඇත්තටම දැන් ඔවුන්ගේ පර්යේෂකයන් කියනවා මේ එන්නත් මාත්‍රා දෙකෙන් පළවෙනි මාත්‍රාව ඌව පමණක් ලබා දීම සෑහීමකටපත් වෙන්න පුළුවන් කියලා උන්ට පර්යේෂණ වාර්තා තියෙනවා කියලා. ඒ අනුව යමින් මේ වෙනකොට රිෂාණු නිෂ්පාදන ආයතනයේ ස්පුට්නික් එන්නතේ මාත්‍රා දෙකෙන් පළවෙනි මාත්‍රාව පමණක් ස්පුට්නික් ලයිට් හැටියට හඳුන්වමින් වෙළඳපොළට නිකුත් කරලා තියෙනවා. එතකොට ඉදිරියේදී අනාගතයේදී මෙම නිෂ්පාදන සමාගමේ පර්යේෂකයන් ඉඩක් තියෙනවා ස්පුට්නික් මාත්‍රා දෙකම ලබාගත යුතු නැහැ. පළවෙනි මාත්‍රාව පමණක් සෑහීමකටපත් වෙන්න පුළුවන් කියලා උන්ගේ නිර්දේශයක් ලබා දෙන්න. ඒ පිළිබඳව අපිට මේ වෙනකොටත් යම් ආකාරයකට එම නිෂ්පාදන ආයතනය යම් දැනුම් දීම කරලා තියෙනවා. උන් මේ පිළිබඳ පර්යේෂණ කරගෙන යනවා කියලා. ඉතින් ඒක අප තීරණය කරන දෙයක් නෙමේ. නිෂ්පාදන සමාගම සහ පර්යේෂණ ආයතනය විසින් තීරණය කරන දෙයක්. ස්පුට්නික් 5 එන්නත පළමු මාත්‍රාව පමණක් උවද ලබා ගැනීමට කැමතියි. බලන්න මොන තරම් අසරණ කතාවක්ද මේ කියන්නේ. පුදුමාකාර ටාස්ක් ෆෝස් එකක්. එතකොට මේක කවුද සාධාරණීකරණය කරන්න එන්නේ? දොස්තර කෙහෙලිය. Sputnik first dose is highly effective. So discussions are underway on whether the second dose is necessary. මේ කවුද? මේකේ සම්පූර්ණ මේ 97ක් කියන ඒ සම්පූර්ණ ප්‍රතිශතය ලැබෙන්නේ මේ එන්නත් දෙකම ලබා ගැනීම. හැබැයි මේ වෙලාව අවස්ථාවේ හැටියට එකක් හෝ ලබා ගැනීම ඇත්තටම වැදගත්. ඒකේ වැදගත්කමක් තියෙනවා. නමුත් මෙහිදී කළ යුත්තේ එකක් ලබා ගැනීම එක නෙවෙයි දෙකම ලබා ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතු කාර්යයක් හැටියට දකිනවා. මේ අතර නාරාහෙන් පිට අභයාරාම විහාරස්ථානයේ සංවිධානය කළ එන්නත් කරන වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුදැනුම් මත සංවිධානය නොකළ බවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඒ විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අද ප්‍රතිචාර දැක්වුවා. ඊයේ අභයාරාමයේ සිද්ධ වෙච්ච සිද්ධිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීමකින් හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුදැනුමකින් තොරව සිදුවීම. මේ નિયમિત ක්‍රමවේදයෙන් බැහැරව එන්නත් කරන ක්‍රියාවලිය සිදු කිරීමට කටයුතු කිරීම අපි අමාත්‍යාංශයක් විදියට ප්‍රතික්ෂේප කරනවා. වහන්සේලා මේ ආණ්ඩුව හදන්න කටයුතු කළා. වහන්සේලාගේ ඉල්ලීම් පිට අපි මේ ආණ්ඩුවට මෙච්චර සැලකුවේ බලය දුන්නේ. ඇයි මේ ගැන වහන්සේලා කතා නොකරන්න කියන තර්ජනය බලපෑම අද අපට හැමදාම එල්ල එනවා. මෙන්න මේ එල්ල වෙන නිසා මම අග්‍රාමාත්‍යතුමාට ඉල්ලීමක් කළා. එපාර අපේ අගමැතිතුමා අභයාරාමයේ ඉඳගෙනම පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය කතා කරලා කිව්වා අභයාරාමයට මේ ටිකක් වෙන් කරලා ලබා දෙන්න මේ මිනිස්සුන්ගේ මේ මමත් ඉන්නේ මේ මම මේක කියන්නේ මොකක්ද අද අපේ පවිත්‍රා වන්‍යාරච්චි මැතිණිය බබෙක් වාගේ හැතිරෙනවා. අපේ ඇමතුමිය කියනවා එන්නතුම අභයාරාමයට අපි මෙයා කරලා නියම කරලා නැහැ කියලා මම දැක මාධ්‍යවල කියනවා. ඇමතුමියනි සුරංගනා කතා කියන්න එපා අපිත් එක්ක. ඔබතුමියලාට අභයාරාමේ හොඳයි දිනනකොට රැස්වීම තබන්නට හොඳයි. නමුත් අභයාරාමයේ යමක් ඉල්ලනකොට අපි අභයාරාමයට දුන්නේ නැහැ කියන එක ලැජ්ජ නැති කතාවක්. පවිත්‍රා වන්‍යාරච්චිට ඇමතිතුරු අගමැතිතුමා අර පොලිපිය මෙන්න. භික්ෂුන් වහන්සේ වෙනුවෙන්ම සකස් කළ පළමු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය මහනුවරදී අද විවෘත කෙරුණා. මහනුවර නගරේ ව්‍යාපාරිකයෙකු විසින් තමන්ට අයත් පෞද්ගලික හෝටලයක් මෙලෙස ඇඳන් 150කින් සමාන්විත භික්ෂු ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙසට පරිවර්තනය කර ඇති අතර ශ්‍රී දළදා මාලිගාවේ අපේ සත්කාරය වැඩසටහන යටතේ දේවඩන නිලමේ ප්‍රදීප් නිලංග මහතාගේ සම්බන්ධීකරණයෙන් මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය ස්ථාපිත කර තිබෙනවා. මේ අතර මොරටුව ප්‍රදේශයේ එන්නත් කරන වැඩසටහනකදී වෛද්‍ය නිලධාරිණියකගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මොරටුව මහනගර සභාවේ නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා තමන්ව අපමත නිදහස් කරන ලෙස ඉල්ලා නීතිඥවරයෙකු මාර්ගයෙන් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද සිදු කළ ඉල්ලීම මොරටුව අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයාට ප්‍රධාන ඉංජිනේරුවරයාට සහ නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරුවරයාට රටින් පිටවීම තහනම් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝගයක් නිකුත් කළා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද සිදු කළ කරුණු දැක්වීම හමුවේ. ගෙනගැනීමට ලක් වූ MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කළේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් කොළඹ වරාය පොලිසියට කළ පැමිණිල්ලකට අදාළවයි. එම විමර්ශනයට අනුව ඊයේ දිනේදී නෞකාවේ කපිතාන්වරයාගෙන් පැය 14ක්, ප්‍රධාන ඉංජිනේරුවරයාගෙන් පැය 13ක් සහ නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරුවරයාගෙන් පැය 12ක කාලයක් ප්‍රකාශ සටහන් කරගෙනුණා. ඔවුන් තිදෙනාට අමතරව තවත් පුද්ගලයන් සිව් දෙනෙකුගෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
ඒ අනුව මූලික විමර්ශන කටයුතු අවසන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද පස්වරුවේ කරුණු වාර්තා කළා. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා නෞකාවේ කපිතාන්වරයාට ප්‍රධාන ඉංජිනේරුවරයාට සහ නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරුවරයාට රටින් පිටවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කළා. එමෙන්ම ඔවුන් තිදෙනාට ජූනි මාස 7 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිස් නිකුත් කිරීමටද නියෝග කළා. මේ අතර ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති පසුබිමක නෞකාවේ පිටුපස කොටසට ජලය පිරී ඇති බවට නිරීක්ෂණය වී තිබෙනවා. ඒ අනුව නෞකාවේ ගැලවුම්කාර සමාගමේ නියෝජිතයින් කණ්ඩායමක් අද දහවල් ප්‍රථම වරට නෞකාවට ගොඩ වුණා. ඒ සමග ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් නෞකාවේ පතුල නිරීක්ෂණය කිරීම සඳහා යෙදවීමට තීරණය කර තිබෙනවා. මේ අතර නාරා ආයතනයේ නිලධාරීන් කණ්ඩායමක් අද නෞකාව අත්සලට ගොස් පරීක්ෂණ සඳහා අවශ්‍ය මුහුදු ජල සහ මුහුදු පතුලේ පස්සාම්පල ලබා ගත්තා. මේ අතර රසායනික කාන්දුවක් සිදුවන බව නොදන්වා මෙම නෞකාව කොළඹ වරායට පැමිණි බවට එල්ලවන චෝදනා නෞකාවේ කපිතාන්වරයා ප්‍රතික්ෂේප කළ බවයි ඔහුගේ නීතිඥවරයා ඊයේ සඳහන් කළේ. මේ රසායනික ද්‍රව්‍ය කාන්දුවක් තියෙනවා කියලා දැනගෙනත් නෞකාව පැමිණියයි කියලා තමයි චෝදනා එල්ල වෙන්නේ. මෙතන කපිතාන්වරයා ඔහු පිළිගන්නවද මෙහෙම දෙයක් උනායි කියලා? කපිතාන්වරයා ඒ සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර සිටිනවා. කෙසේ වෙතත් ඊට අද කොළඹ වරාය හාබර් මාස්ටර් ප්‍රතිචාර දැක්වුවා. ඒ නැවේ මේ කතා වෙන මේ කාන්දු වීම සම්බන්ධව අපිට දැනුවත් කිරීමක් කරලා තිබුණේ නැහැ. ඒක දැනුවත් වීම කෙරුණේ තව ඇවිල්ලා කොළඹ ඇන්කරේජ් එකේ තියෙන අතරේ තමයි ඊමේල් පණිවිඩයකින් නැවේ ඒජන්ත අපිට දැනුම් දුන්නේ මේ නයිට්‍රික් ඇසිඩ් තියෙන කන්ටේනර් එකේ ලීක් එකක් තියෙනවා. ඒක නිසා ඒක ඊවර්ක් කරන්න රික්වෙස්ට් එකක් තමයි එවලා තිබුණේ. මෙම නෞකාව ගිනි ගැනීමත් සමග දීවර කටයුතු තහනම් කිරීමට රජය පියවර ගත්තා. එහෙත් දීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ සඳහන් කළේ නෞකාව පවතින ප්‍රදේශයේ සහ පරීක්ෂණ කටයුතු සිදු කරන ප්‍රදේශයේ හැර සෙසු ප්‍රදේශවල දීවර කටයුතු වල නිරත විය හැකි බවයි. ඒ අනුව අද අලුයම මුහුදු ගිය මීගමුවේ දීවරෙන් තමන් ලබාගත් මත්ස්‍යස්ස ගොඩබිමට රැගෙන ආවා. නෞකාවේ සිද්ධිය පදනම් කරගනිමින් අද වන විට ජනතාව මාළු ආහාරයට ගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම දීවරයින් මාළු පිස ආහාරයට ගෙන ඉන් කිසිදු හානියක් නොවන බව මෙලෙස පෙන්වා දුන්නා. සියලු දෙනා තේරුම් ගත යුතුයි වසවිසක් නැති මාළු තමයි අපි මේ අල්ලන්නේ කියලා. මේ අතර නෞකාව මෙලෙස ගිනි ගැනීම හේතුවෙන් ඉදිරියේදී ලුණු හිඟයක් ඇතිවේ යයි කටකතා පැතිර යාමත් සමග ජනතාව අනවශ්‍ය ලෙස ලුණු රැස් කරමින් සිටිනවා. කෙසේ වෙතත් නෞකාවේ ඇති වූ ගෙන්නෙන් ලුණු නිෂ්පාදනයට බලපෑමක් ඇති නොවන බවයි පුත්තලම සෝල්ට් ලිමිටඩ් හි සාමාන්‍ය අධිකාරී සුනිමල් ආර්යසේන මහතා පවසන්නේ. ලුණු හැදෙන මට්ටමට වතුර එන්න සාමාන්‍යයෙන් යනවා මාස 3ක විතර කාලයක්. එතනින් පස්සේ ලුණු කැටේ මිදිලා කැටේ හොඳට ගණීබාන වෙලා අපිට කඩලා ගන්න පුළුවන් මට්ටමට එන්න තවත් දවස් 45ක විතර කාලයක් යනවා. අත්‍තරම කිව්වොත් මුහුදේ තියෙන දේවල් මොනවා වුණත් අපිට ඕන දේවල් අපිට ඕන කරන සෝඩියම් ක්ලොරයිඩ් එක අපිට ක්‍රමානුකූලව වෙන් කරගන්න පුළුවන්. එහෙනම් කිසිම කෙනෙක් කිසිම දෙයකට බය වෙන්න ඕනේ නැහැ. කිසිම කිමිකල් එකක් මේකට එක්කව වෙන්නේ නැහැ. අපි මේ ක්‍රියාවලියේදී ISO සාතික ලාංඡනය යටතේ නිෂ්පාදනය කරන ලුණු වල කිසිදු වර්ගයක වස විසක් කලවම් වෙන්නේ නැති මනුෂ්‍ය පරිභෝජනයේට ඊටම සුදුසු දේ පමණයි නිෂ්පාදනය කරන්නේ. 2021-2022 මහකන්නේ විවගාව සඳහා හෙක්ටයාර ලක්ෂ 5කට අවශ්‍ය කාබනික පොහොර සහ ස්වභාවික ඛනිජ අවශ්‍යතාවයන් රජයට අයත් පොහොර සමාගම් මගින් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා. විශේෂයෙන්ම පලිබෝධක සහ රසායනික පොහොර අවම සහ සීමා කිරීම සහ අවසානයේ කාබනික පොහොර වලට සම්පූර්ණයෙන්ම පරිවර්තනය කිරීමේ වැඩපිළිවෙලක මුල් අදියර හැටියට එම අපනයන ආනයන පනත වෙනස් කිරීමට බලාපොරොත්තු වෙනවා. 2021 අප්‍රේල් මාස 27 වෙනි දින අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලද ඒකී පනත පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මහකන්නේ අවශ්‍යතාවයන් සඳහා කාබනික පොහොර ස්වභාවික ඛනිජ සහ ඒවා ගෙන්නා ගැනීමට බලාපොරොත්තු වෙන යම් අදහසක් පළ වෙනවා මේ චීනයේ නගරවල තියෙන කැලිකස වලට යූරියා මිශ්‍ර කිරීමෙන් සාධන කොම්පෝස්ට් තමයි මේ ආනයනය කරන්න යන්නේ කියලා. තියෙනවා. එතකොට කාටද මේ ටෙන්ඩර් එක ලබා දෙන්න සූදානම්ින් තියෙන්නේ? කොහෙන්ද මේ කාබනික පොහොර ආනයනය කරන්න බලාපොරොත්තු වෙන්නේ කියන කාරණාව දැනගන්න. ඉතින් මට අමාරුයි මෙතන ඉඳගෙන ඔය ගොසිප් වලට උත්තර දෙන්න. සමා වෙන්න කිව්වට ලිඳ ළඟ සාකච්ඡාවන් තමයි මෙතන ප්‍රශ්න කරන්නේ. මේක කමිටි එකක් පත් කරලා තියෙනවා. රාජ්‍ය තීන්දුවක් කරන් තියෙනවා කාබනික පොහොර ගේන්න. දැන් කවුද මේ කියන්නේ කීනේ කුණු එකතු
කරපේවයි මේ ලංකාවට එවන්නේ කියලා මේ තාම කතා කරලා විතරයි. තාම මේ වැඩපිළිවෙල සාකච්ඡා කරමින් මේ ඉදිරියට ගෙන යාමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරමින් කටයුතු කරනම මේ චීන කුණු එක්කාසු කරලා වෙනවයි කියනවා. අපේ බාලාංශ කතා හැටියටයි මට කියන්න සිද්ධ. මේ අතර නාගරික සංවර්ධන අධිකාරිය සතු කොළඹ පැරණි ඉඩම් සහ දේපළ පෞද්ගලික අංශය සමග එක්ව සංවර්ධනය කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය පැවැත් වූ මාධ්‍යහමුවේදී අදහස් පළ වුණා. අපි දැන් ඩෙන්ටිෆයි කරගත්ත ඇසස් තියෙනවා ග්‍රෑන්ඩ් හයට්, ග්‍රෑන්ඩ් ඕරියන්ටල්, හිල්ටන්, සීනෝ, වෝටර්සෙජ්, ගෆූර් බිල්ඩින්, ජෆ්නා කෝඩිනේෂන් සෙන්ටර්, GPO, මිනිස්ට්‍රි ඔෆ් ෆොරන් අෆේර්ස් බිල්ඩින්. මේවල ව්‍යාපෘති ඇති කිරීමට අවශ්‍ය ප්‍රාග්ධනය ඒ කොහොමද අපි ලබා ගන්න. එතකොට දැන් මේක අපේ ප්‍රතිපත්තිය ඇවිල්ලා 51ක් රජයට තියාගෙන 49ක් අපි කොටස් වෙළඳපොළට මේ ආයතනයේ යොමු කරනවා. යොමු කළා අපි ඒකට අවශ්‍ය මුදල් ලබා ගන්න. මේ අතර කොළඹ DS සේනානායක විද්‍යාලය සහ ඊට යාබද බිම් කොටස් කිහිපයක් යොදා ගැනීමෙන් ඉදිකිරීමට සැලසුම් කළ ව්‍යාපෘතිය අතීත වූ බවද නාගරික සංවර්ධන අධිකාරිය මෙහිදී ප්‍රකාශ කළා. DS සේනානායක විද්‍යාලයේ සතු ඉඩම් කොටසක් ඒ ඔක්කොම ඉඩම් කොටස් ඔක්කොම එකතු කරාම සාමාන්‍යයෙන් පර්චේස් 100ක් වගේ ආවා. මේ 100ම එකතු කරලා තාමත් සැලසුම් සහගත වාහන අංගනයක් හදන්න ඒ බහු මහල් රථගාලක් වාහන 250කට අධික ප්‍රමාණයක් නවත්තන්න පුළුවන්. උඩ මහලේ අපි විද්‍යාලීය ගුරු නේවාසිකාගාර විදුහල්පති නිල නිවාස 4ක් හදලා ඒක නැවත DS සේනානායක විද්‍යාලයට බාර දෙන්න. ඒ ව්‍යාපෘතිය DS සේනානායක විද්‍යාලයට එපා නම් ආදි ශිෂ්‍යයන්ට එපා නම් අපිට කිසිම ගැටලුවක් නැහැ. මම අදම උපදෙස් දුන්නා අපේ නිලධාරීන්ට අපි මේ ව්‍යාපෘතිය නවතා දැමීමට තීරණය කරා. ඔබතුමාලට ආදායම් ලැබෙන රථගාලක් හදන්න. ඒකද කරන්න ගියේ. අපිට ආදායම් ලැබෙන්නේ නැහැ. ඒ සියලුම ආදායම් රථගාල වලින් ආදායම් ඔක්කොම යන්නේ DS සේනානායක විද්‍යාලයට. කෙසේ වෙතත් ව්‍යාපෘතියෙන් විදුහලට ඉඩම් අහිමිවීමක් වෙතයි කිසිදු සැකයක් නොමැති බවත් එහි සැබෑ ප්‍රතිලාභයා සිය පාසල වන බැවින් ව්‍යාපෘතිය හරහා පාසලට කිසිදු හානියක් නොවන බවත් DS සේනානායක විද්‍යාලය අද නිවේදනය කළා. විදුහල්පතිවරයා ආදිශිෂ්‍ය සංගමය සහ පාසල් සංවර්ධන සමිතිය ඒකාබද්ධව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ සියලුම පාර්ශවයන් සමග සාකච්ඡා කර ඉදිරි තීරණ ගන්නා බවයි. කාලගුණය කොහොමුණත් රයිනෝ නං වාලට සේෆ් තමයි මුළු ගෙදරම. දැන් තවත් පුවත් කිහිපයක්. බරින් අඩු ගෘහස්ත ගෑස් සිලින්ඩර වෙළඳ පොලිය අලෙවි කරන බව පාරිභෝගික අධිකාරිය සහ කිරු මිනුම් දෙපාර්තමේන්තුව අද කොළඹ වෙළඳසැල් ආශ්‍රිතව සිදු කළ වැටලීමකදී අනාවරණ කරගෙන තිබෙනවා. එහිදී හෙළි වී ඇත්තේ ඇතැම් කිලෝග්‍රෑම් 12.5ක් සඳහන් කර තිබූ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක ග්‍රෑම් 150ක් පමණ අඩුවක් දක්නට ලැබෙන බවයි. මේ අතර කිලෝග්‍රෑම් 12.5ක් තිබූ ගෑස් සිලින්ඩරය වෙනුවට හඳුන්වා දුන් ප්‍රීමියම් ලීටර් 18 ගෑස් සිලින්ඩරවල බර මැනීමද සිදු කරන අතර එහිදී අනාවරණ වූයේ ඒවායේ බර කිලෝග්‍රෑම් 9.7ක් ලෙසයි. පාරිභෝගිකයන් චෝදනා කරන්නේ රුපියල් 100ක පමණ මිලක් අඩු කර තිබුණද ගෑස් විශාල ප්‍රමාණයක් අඩු කර තිබීම අසාධාරණ බවයි. ඉස්සර දවස් 20ක් පාවිච්චි කරන දවස් 15කට වැඩි පාවිච්චි කරන්න බෑ. ඉන්නේ අඩුවෙන්. කැප්පෙටිපොළ ගොවිජන සේවා මධ්‍යස්ථානය විසින් ප්‍රදේශයේ අර්ථාපල් ගොවීන් වෙත රසායනික පොහොර ලබා දීමේදී අද උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ඒ ගොවීන් විශාල පිරිසක් එහි රැස් වූවත් බෙදා දීමට සූදානම් කර තිබුණේ පොහොර මිටි 100ක් වැනි අඩු ප්‍රමාණයක් වීම හේතුවෙන්. දාලා ඔක්කොම ගෙනියන අතට හොඳ. පොළොන්නරු පුරාවිද්‍යා භූමිය ආවරණය කරමින් මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ඉදිකරති වැට රක්ෂිත සතුන්ගේ පැවැත්මට තර්ජනයක් බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා. ඒ රාත්‍රියේත් වැට අතරින් ගමන් කිරීමට උත්සාහ කළ මෝදනක් ඒ සිරවි මෙලෙස මිය ගොස් තිබුණා. රටට අවැසිම අවස්ථාවේ ජනතාව වෙනුවෙන් පෙරට එන මනුස්සත් දෙරණ ජාතික ක්‍රියාන්විතයේ 15 වැනි දිනය අද. සංචාරණ සීමා හේතුවෙන් දුෂ්කරතාවට පත් ජනතාව සොයා මනුස්සත් දෙරණ සහ ඩයලොග් සහන ක්‍රියාන්විතය අදත් දිවයින පුරා යමින් මනුෂ්‍යත්වයේ දෑත් දිගු කළා. කොවිඩ් ව්‍යාප්ති සමයේ රජයේ රෝහල් වෙත අවශ්‍ය උපකරණ බෙදාදීමේ මනුසත් දෙරණ ඩයලොග් ක්‍රියාන්විතය අද ක්‍රියාත්මක කෙරුණේ මාතලේ දිස්ත්‍රික් මහරෝහල කේන්ද්‍ර කරගන්නේ. මේ වෙද්දිත් රෝහල තුල 138කට වැඩි කොරෝනා රෝගීන් සංඛ්‍යාවකට අවශ්‍ය සේවය සපයනවා. මේ අවස්ථාවේදී ඩයලොග් ආයතනය සහ මනුසත් දෙරණ එකතුව මාතලේ මහරෝහලට ලබා දුන් දායකත්වය සහ මේවා සම්පූර්ණයෙන්ම රෝගී සත්කාරය සඳහා යොමු කර මාතලේ ජනතාවට වඩාත් ගුණාත්මක සේවයක් ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ අතර දිවයින පුරා ක්‍රියාත්මක සංචලන සීමා හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින ජනතාවට උපකාර කරන මනුසත් දෙරණ ක්‍රියාන්විතය මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වන අතර විහාරස්ථාන සහ දේවස්ථාන වෙත වියලි ආහාර ද්‍රව්‍ය අඩංගු පාර්සල් බෙදා දීම අදත් සිදු කෙරුණා.
මනසත් දෙරණ ඩයලොග් ආයතනයත් සමග එක්ව මෙම විශේෂ සහන ක්‍රියාන්විතය ඉදිරියටත් සිදු කිරීමට නියමිතයි. එ සමගින් ප්‍රවෘත්ති අවසන්. සුබ රාත්‍රියක්.